සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අද දින බුදු ගුණයෙන් සිත් සැනසේවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා පින්වත් රම්‍යා මහත්මිය ඇතුළු පවුලේ සීල දෙනා විසින් තමයි දායකත්වයේ දරන්නේ. බොහොම සතුටු වෙන්න. අපේ ජීවිතයට පින්වත්නි බුදු කෙනෙක් ගැන ඇසීම පවා දුර්ලභ දෙයක්. මහා වාසනාවක්. ඒ ධර්මයේ ගැන ඇසීම පවා ඊටා දුර්ලභයි. ඒ වගේ මහා වාසනාවක්. ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන ඇසීම පවා දුර්ලභ වගේම ඒක මහා යහපතක්. මේ ලෝකෙට තිසරණේ පහළ වෙන්නේ ඊ타ත්ම කලාතුරකින්. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත ඊටා දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ වදාළේ දුර්ලභ පුරිසාජඤ්ඤෝ ආජානියෝ පරමෝත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත දුර්ලභයි. නසෝ සබ්බත් ජායති. ඒ උත්තම සෑම තැනකම උපදින්නේ නැහැ. යත්තසෝ ජායති දිහිරෝ. යම් තැනක ඒ බුදුරජාණන් වහන්සේ උපදීද තං කුලං සුඛමේදති. ඒ කුලයේ ප්‍රජාව උදාර සැපයක් ලබනවා බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන්. ඒසා මහත් ලෝකෙට යහපතක් උදා වෙන්නේ සම්බුදුවරයෙක් පහළ වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ නොවෙන්න මේ ලෝකෙට සැබෑ යහපත කුමක්ද කියලා දෙමිනිසුන් දන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙලයි මේ ලෝකෙට සැබෑ සත්‍ය දේශනා කරන්නේ. මෙයයි ලෝකයේ සැබෑ සත්‍ය කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන දේශනා කරනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ මෙයයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. භාගතුන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාවකට ආචික්කනා කියා දෙනවා. දේශනා කරනවා. පඤ්ඤපනා පනවනවා. පට්ඨපනා පිහිටවනවා. විවරණය කරන විභජන වේදා දක්වන උත්තානේ කාතුන්ති. ඉස්මතු කොට මනාවකට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා. ඒ අසිරිමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පරම ගම්භීර ධර්මයේ උන්වහන්සේ දේශනා කරන්නේ අසිරිමත් සම්බුදු ගුණ උපදවාගෙන. ආශ්චර්යමත්ම සම්බුදු ගුණ උපදවාගෙනයි අසිරිමත් ප්‍රඥාවකින් අසිරිමත් බුදු නුවණකින් මේ පරම ගම්භීර ධර්මයේ ලෝකෙට දේශනා කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත්වන මොහොතේ ඒ භාග්‍යතුන් වහන්සේට ඉපදුනා උන්වහන්සේ උපදවාගත් දස තථාගත බල. ඒ දස තථාගත බලයන්ගේ පිහිටලා බලයන් මත පිහිටලයි මේ පරම ගම්භීර ධර්මයේ දේශනා කරන්නේ. සිව් විසරද ඥාන උපදවා ගත්තා. ඒ සිව් විසරද ඥාන මත පිහිටලා මේ පරම ගම්භීර ධර්මයේ දේශනා කරන්නේ. මේ වගේ අසිරිමත් ප්‍රඥාවකින් අසිරිමත් අවබෝධයකින් අසිරිමත් විසරද ඥානයන්ගෙන් අසිරිමත් දසබල ඥානයන්ගෙන් සමන්විත වෙච්ච බුදු කෙනෙකුට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේට සම කරන්න පුළුවන් උත්තමයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රහ්මණයන් සහිත ලෝකේ නැහැ. ඒ නිසා අපගේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨයි පරමෝත්තමයි. ලෝකේ අග්‍රභවට පත් වුණේ අපගේ බුදුරජාණන් වහන්සේ. භාගතුන් වහන්සේ වදාළේ යාවතා භික්කවේ සත්තා අපදාවා. යම්තාක් මේ ලෝකයේ සත්වයේ ඉන්නවද පාද නැති. දීපදාවා පාද දෙකක් තියෙන චතුප්පදාවා පාද හතරක් තියෙන බහුප්පදාවා බොහෝ පාද තියෙන රූපිනෝවා රූප ලෝකවල සත්වයේ ඉන්නවා අරූපීනෝවා
අරූප ලෝකවල සත්වය ඉන්නවා. සංඤිනෝවා මේ සංඥාවක් සහිත සත්වය මේ ලෝකේ ඉන්නවා. අසංඤීනෝවා සංඥාවක් ප්‍රකට නැති සත්වය ඉන්නවා. නේව සංඥා නාසංඤීනෝවා මේ සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයෙන් ඉන්න සත්වෝ මේ ලෝකේ ඉන්නවා. තථාගතෝ තේසං අග්ග මක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ. ඒ සීල සත්ව ප්‍රජාව අතර අග්‍ර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ භික්කවේ බුද්ධි පසන්නා. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කෙනෙක් පැහැදුනාද අග්ගේතේ පසන්නා. ඒ පැහැදීම ඒකාන්තෙම අග්‍රයි. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍රෝ භාග්‍යතුන් වහන්සේට පැහැදුනාද ඒ විපාකේ ඒකාන්තෙම අග්‍රයි. ඒකට හේතුව මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රහ්මණ සහිත ලෝකේ පරම අග්‍රවන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට වඩා අග්‍ර කෙනෙක් මේ ලෝක ධාතුවේ කොහේවත් නැහැ. ඒ නිසා අපිට කොච්චර හිත පහදවා ගන්න පුළුවන්ද ඒ බුදුරජාණන් වහන්සේ ගැන, භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ගැන, ඒ ශ්‍රාවක සංඝ රත්නය ගැන. දැන් මේ පින්නතුන් බලන්න මේ බුදු ගුණෙන් සිත් සැනසේවා කියන සදහම් පාඨයෙන්ම කියවෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු ගුණ. ඒ ගුණයන් ශ්‍රවණය කරන්න හිතේ ප්‍රසාදයක් ඇති වෙන්නේ, පැහැදීමක් ඇති වෙන්නේ. හිමිදිරි පාන්දර මේ පින්නතුන්ට අහන්න ලැබෙන්නේ අසිරිමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ගුණ, අద్භූත ගුණ ගොඩාක් හිත පහදවා ගන්න. හිතේ ප්‍රසන්න භාවයක් ඇති කරගන්න ගොඩාක් ඒක උපකාර වෙයි අපේ ජීවිතේට. බොහෝ කල් යහපත පිණිස ඒකාන්තයෙන් පවතිනවා. ඒ හිතේ ඇති කරගන්න ප්‍රසාදය, ඒ පැහැදීම අපිට ගොඩාක් උපකාර වෙනවා. ඉතින් ඒ නිසා අපගේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දස තථාගත බල අපි කතා කරන්නේ. අපි භාගතුන් වහන්සේගේ අසිරිමත් දස තථාගත බල 4ක් ගැන ඉගෙන ගත්තා. ඒ පළවෙනි දස තථාගත බලය තමයි භාගතුන් වහන්සේ විය හැකි දේ වශයෙන්ම දන්නවා. විය නොවිය හැකි දේ වශයෙන්ම ඒ අයුරින් අවබෝධ කරා. ඒ පළවෙනි දස තථාගත බලය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි දස තථාගත බලය තමයි පුණ්‍යචබරං භික්කවේ තථාගතෝ අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං ඨානසෝ හේතුසෝ විපාකං යතහ භූතං පජානාති. භාගතුන් වහන්සේ දේශනා කර යම් කර්මයක් කරයිද අතීත අනාගත වර්තමාන කාලත්‍රයේ තුනට අනුව තැන් වශයෙන් ඒ කර්මයේ විපාක හේතු වශයෙන් භාගතුන් වහන්සේ ඒ අයුරින්ම අවබෝධ කරා. ඒ දස තථාගත බලය අපි ඉගෙන ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි දස තථාගත බලය තමයි පුණ්‍යචපරං භික්ඛවේ තථාගතෝ සබ්බත් ගාමිනී පටිපදං යතහ භූතං පජානාති. මහණෙනි මෙහිලා තථාගත බුදුරජාණන් වහන්සේ සියලු තැන්හි යන ප්‍රතිපදාව අවබෝධ කරා. සියලු තැන්හි යන ප්‍රතිපදාව, නිරේට යන ප්‍රතිපදාව, പ്രേත ලෝකයට යන ප්‍රතිපදාව, තිරිසන් ලෝකයට යන ප්‍රතිපදාව, අසුර ලෝකයට යන ප්‍රතිපදාව, මනුස්ස ලෝකයට යන ප්‍රතිපදාව, දෙවියන් අතර යන ප්‍රතිපදාව, බ්‍රහ්ම ලෝකයේ යන ප්‍රතිපදාව, නිවන අවබෝධ කරගන්න තියෙන ප්‍රතිපදාව, මේ සෑම ප්‍රතිපදාවකම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරා. අපි මේ උතුම් දස බලය ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා පින්වත්නි, පුණ්‍යචපරං භික්කවේ තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. හතරවෙනි දස තථාගත බලය තමයි භාග්‍යතුන් වහන්සේ අනේක ධාතු නානා ධාතු ස්වභාවයෙන් යුතු ලෝකේ මනාකොට අවබෝධ කරා. ඒ තමයි හතරවෙනි දස තථාගත බලය. අද අපි ඉගෙන ගන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ ඒ බබලන දස තථාගත බලයන් අතර පස්වෙනි දස තථාගත බලය තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුණ්‍යචපරං භික්කවේ තථාගතෝ සත්තානං නානාදි මුත්‍ති කතං යථා භූතං පජානාති. භාග්‍යතුන් දේශනා කරනවා මෙහිලා තථාගත බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ නානා ගති ස්වභාවයන්, මේ හීන ගති, උසස් ගති ආදී මේ ගති ස්වභාවයන් මනාකොට අවබෝධ කරලා තියෙන්නේ. සියලු සත්වයන්ගේ මේ උස් පහත් ගති ස්වභාවයන් බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් අවබෝධ කරා. මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට ඒ අවබෝධය නැහැ. කිසිම දෙවියෙකුට, කිසිම මාරයෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට, කිසිම ශ්‍රමණක් බ්‍රහ්මණයෙකුට මේ ලෝකේ කාටවත් මේ අවබෝධය නැහැ. මේ අවබෝධය තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පමණයි. සියලු සත්වයන්ගේ උන්වහන්සේ ගති ස්වභාවයන් මනාකොට වටහාගෙන තියෙන්නේ. හීන ගති, උසස් ගති ආදී නොයේ ගති ස්වභාවය අවබෝධ කරලා තියෙන්නේ. දැන් අපිට මේ කිසි දෙයක් ප්‍රකට නැහැ.
අපිට මේ කිසිම දෙයක් ප්‍රකට නෑ පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට මේ සියල්ල ප්‍රකටයි. සියල්ල ප්‍රකටයි. උන්වහන්සේ ළඟට කෙනෙක් එදී උන්වහන්සේ දන්නවා ඒ කෙනාගේ ගතිය කුමක්ද? මොන වගේ උස් පහත් ගතිද ඒ කෙනාගේ තියෙන්නේ කියලා ඒ බුදු නුවණින් භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒක හරිය ආශ්චර්ය දෙයක් නේ. අద్භූත දෙයක් ඒක. පුදුම සහගත දෙයක්. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔන්න භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ධර්මයේ දේශනා කරමින් ඉන්නවා. ඉතින් ওই කාලේ මේ සවැත් නුවර හිටියා මානත්තද්ද කියන මිනිසෙක්. මානත්තද්ද කියන නම යෙදුනේ එයා හරිය මාන්නේ. එයා වැඩිහිටියන්ට ගෞරව කරන්නේ, දෙමාපියන්ට වඳින්නේ, සහෝදර සහෝදරියන්ට ගෞරව කරන්නේ, නෑදෑ හිත මිතුරන්ට ගෞරව කරන්නේ. ඒ කිසිම ගෞරවයක් මෙයා කරන්නේ අධික මාන්නෙන් ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ධර්මයේ දේශනා කරමින් ඉන්නවා. මෙයා හිතුවා මමත් යනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මුණ ගැහෙන්න. හැබැයි මං කතා කරන්නේ නැහැ. උන්වහන්සේට ඕනනම් මට කතා කරන එකයි ඇත්ති. මම කතා කරන්නේ නැහැ කියලා මේ මානත්තද්ද දැන් හිතාගෙන ජේතවනාරාමයට ගියා. දැන් භාග්‍යවතුන් වහන්සේ දන්නවනේ මේ එන කෙනාගේ ගතිය මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ හිටපු පිරිසට ධර්මයේ දේශනා කරා මානත්තද්දට කතා කරේ නැහැ. ඊට පස්සේ මානත්තද්ද බලා හිටිය බුදුරජාණන් වහන්සේ කතා කරයි කියලා. භාග්‍යවතුන් වහන්සේ කතා කරේ නැහැ. අර පිරිස ගියාට පස්සේ මානත්තද්ද කල්පනා කරා කෝ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මට කතා කරේ නැහැ. මම යනවා යන්න කියලා නැගිටලා යන්න හදනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මානත්තද්ද යම් කිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ආපු ඔබ ඇයි මේ ප්‍රයෝජනේ ලබාගෙන යන්නේ නැත්තේ? යම් කිසි කෙනෙක් ප්‍රයෝජනයක් ලබාගෙන ආවනම් ඒ ප්‍රයෝජනේ ලබාගෙනම යා යුත්තේ කියලා කියනකොටම හරිය පුදුමයි පින්වත්නි. පුදුම සහගතයි. මේ කාලයක් අම්මටයි තාත්තටයි ගෞරව කරපු නැති, සහෝදර සහෝදරයන්ට ගෞරව කරපු නැති, වැඩිහිටියන්ට ගෞරව කරපු නැති මේ මානත්තද්ද බුදුරජාණන් වහන්සේගේ එක වචනෙට අවනත වෙලා එතනම වැඳ වැටුණා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල අභියස වැඳ වැටි කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටයි මානත්තද්ද කියන්නේ. මටයි මානත්තද්ද කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල අභියස වැඳ වැටි සිරිපතුල සිඹ වන්දනා කරනවා. මිනිසු කියන්න ගත්ත හරිය පුදුමයි. මේ මානත්තද්ද දෙමාපියන්ට ගෞරව කරන්නේ, වැඩිහිටියන්ට ගෞරව කරන්නේ, සහෝදර සහෝදරියන්ට, නෑදෑ හිත මිතුරන්ට කිසි ගෞරවයක් කරන්නේ නැති හිටපු කෙනෙක් අපගේ බුදුරජාණන් වහන්සේ එක වචනයයි කතා කරේ මුළු මුනින්ම দমনය වුණා. හරි ආශ්චර්ය සම්බුදු ගුණ කියලා මිනිස්සු අනුමෝදන් වුණා. බුදුරජාණන් වහන්සේගේ ගුණම වර්ණනා කරා. මේ ආශ්චර්යයි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මහිමය කියලා. දැන් කල්පනා කරලා බලන්න. භාග්‍යවතුන් වහන්සේගේ නානාදි මුත්තිගත අවබෝධයේ උන්වහන්සේ දන්න මේ සත්වයන්ගේ ගති. මෙයාට තියෙන මේ වගේ ගතියක්, මෙයාට ටික කතා කරන්න ඕනේ මෙහෙමයි කියන කාරණේ දන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක වෙන කෙනෙකුට ප්‍රකට වෙන්නේ නැහැ. ඇයි උන්වහන්සේ සියල්ල දකින්න බුදු නුවණින්. එතකොට මානත්තද්ද එහෙම দমনය වුණානේ. හරි පුදුම දෙයක් බුදුරජාණන් වහන්සේගේ මේ දස තථාගත බල බලන්න. සත්වයන්ගේ නානා ගති ස්වභාවයන්, උස්පහත් ගති ස්වභාවයන් කෙසේද කියන එක මනාකොට අවබෝධ කරේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. කොයිතරම් ආශ්චර්යද බලන්න. මොනතරම් ආශ්චර්යද. ඉතින් ඒ නිසා අපිට කොනතරම් පහදින්න පුළුවන්ද? අනේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම අග්‍රයිනේ. තුන් ලෝකෙටම ඉන්නේ ඕ බුදුරජාණන් වහන්සේ පමණයි. වැඩ හිටියේ. ඒ වගේ ආශ්චර්ය අවබෝධයක් තියෙන කෙනෙක් මේ ලෝකේ නෑනේ කියලා එපමණකින් හිතේ බලවත් පැහැදීමක් ඇති කර ගන්න පුළුවන්. ඒක ගොඩාක් උපකාර වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අලව් නුවරට වැඩියා. අලව් නුවරට වැඩි ආලවක দমনය කරන්න. ඒ ආලවකගේ ගති ස්වභාවයේ මනාකොට දන්නේ බුදුරජාණන් වහන්සේ. බුදු කෙනෙකුට විනා ඒ වගේ යක්ෂයෙක් দমনය කරන්න පුළුවන් කෙනෙක් වෙන නෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු නුවණට වැටහෙනවා. උන්වහන්සේ දන්නවා මේ ආලෝකයේ ගති ස්වභාවය කොහොමද? මෙයාට කතා කරන්න ඕනි කොහොමද? මෙයාව দমনය කරන්න කෙසේද මෙයා দমনය කරන්න කියන කාරණේ දන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් අලව් භවනට භාග්‍යතුන් වහන්සේ වැඩියා. එතකොට ආලෝක යක්ෂයා හිටියේ යක්ෂ සෙන්පතිවරුන්ගේ සම්මේලනයක හිමාලයේ. ආලෝකට ආරංචි වුණා මේ බුදුරජාණන් වහන්සේ මේ තමාගේ භවන්ට වැඩලා ඉන්නවා කියලා. කෝපයක් හටගත්තා. බලවත් කේන්තියක් හටගෙන මේ ආලවක යක්ෂයා
මහා කෝපයෙන් යුතුව ආවා. කෝපයෙන් යුතුව ඇවිල්ලා නවවිධ වර්ෂාවක් එල්ල කරා බුදුරජාණන් වහන්සේට. නවවිධ වර්ෂාවක්. මේ නවවිධ වර්ෂාවක් වැස්සෙව්වා. ගල් වර්ෂාවක්, ආයුධ වර්ෂාවක්, ගිනි අඟුරු වර්ෂාවක්, අලු වර්ෂාවක්, ඒ වගේ මහා හුළඟක්, මේ විදිහට මහා ඝන අන්ධකාරයක් මෙවුවා. මේ විදිහට නවවිධ වර්ෂාවක් බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ආසනේ නැගිට්ටවන්න නවවිධ වර්ෂාවක් එව්වා. ඒ කිසිම දෙයකින් බුදුරජාණන් වහන්සේට හානියක් වුණේ නැහැ. සම්බුදු බලයට, භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යයේ බලයට ඒ කිසි දෙයකින් භාග්‍යතුන් වහන්සේට හානියක් වුණේ නැහැ. අන්තිමට මෙයා ළඟ තිබ්බා දුස්සායුධය කියලා. ඒ දුස්සායුධය කියන්නේ වස්ත්‍රයක්, සලුවක්. ඉතින් මේ සලුවෙන් අහසට ගැහුවොත් අවුරුදු 12ක් වහින්නේ නැහැ කියනවා. මේ සලුවෙන් පොළොවට ගැහුවොත් ඒ ප්‍රදේශයේ ගහක්වත් මේ පැලවෙන්නේ නැහැ. මහා මුහුදට ගැහුවොත් මේ වස්ත්‍රයෙන් ඒක ආයුධයක්. මහා මුහුද හිඳෙනවා කියනවා. ඒ වගේ බල සම්පන්න ආයුධයක් මේ දුස්සායුධය කියන්නේ. මේ දුස්සායුධයෙන් භාග්‍යතුන් වහන්සේට ගැහුවා. හරි පුදුමයි. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පාපිස්සක් වෙලා මේ වස්ත්‍රයේ දුස්සායුධේ වැටුණා. පාපිස්සක් වෙලා. දැන් එතකොට ආලෝකයක්ෂයාගේ සීළු බල බිඳී අවසන්. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාගේ ගතිය. මොන වගේ රෞද්‍ර ස්වභාවයෙන්ද මේ ආලෝකේ ඉන්නේ කියන කාරණේ දන්නේ භාග්‍යතුන් වහන්සේ. මොන වගේ දැඩි ස්වභාවයකින්, මොන වගේ මාන්නයකින්ද, මොන වගේ දැඩි රෞද්‍ර ගතියක්ද මෙයාට තියෙන කියලා භාග්‍යතුන් වහන්සේ දන්නේ. ඔන්න දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. කාගේ ආසනේද ඉන්නේ? ආලෝකයක්ෂයාගේ ආසනේ ඉන්නේ. බාහනට ගිහිල්ලා. ඊට පස්සේ දැන් මෙයාගේ බල බිඳී ඉවරයි ආලවකගේ. ඊට පස්සේ දැන් මෙයා මොකද කරේ? නික්කම සමනාති. ශ්‍රමණය වහාම මෙතන නැගිටලා යන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙයා দমনය කරන්න ඕනේ ආකාරය. බුදුරජාණන් වහන්සේ වදාලා සාදාවසෝති භගවා නික්කමේ. හොඳයි ආයුෂ්මත. භාග්‍යතුන් වහන්සේ යනවා කියලා භාග්‍යතුන් වහන්සේ ආසනෙ නැගිටලා ගියා. ආයෙ කතා කරා පවිස සමනාති. ශ්‍රමණේ වහාම එන්න. ඇවිල්ලා ඉඳ ගන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා සාදාවසෝති භගවා පාවිසි. හොඳයි ආයුෂ්මත. තථාගතයන් වහන්සේ වඩිනවා කිව්වා. මේ විදිහට 3 පාරක් යන්නකෝ එළියට ඇතුළට එන්න කිව්වා. යන්නකෝ එළියට ඇතුළට එන්න කිව්වා. 3 පාරක්ම කිව්වනේ. ඊට පස්සේ ආලෝකයක්ෂය බැලුවේ මේ විදිහට වෙහෙස කරලා භාග්‍යතුන් වහන්සේට පහර දෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවනේ මේ ආලෝකයේ ගති ස්වභාවය. 4 වෙනි පාරක් කිව්වා. නික්කම සමනාති. ශ්‍රමණේ වහා මෙලියට යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා නක්වාහන්තං ආවසෝ නික්කමිස්සාම යන්තේ කරණීයං තං කරෝහීති. මේ ආලවක මම යන්නේ. ඔබට යමක්ද කරන්න පුළුවන් දැන් නුඹ ඒක කරපන් කිව්වා. මම යන්නේ. ඔබට යමක්ද කරන්න පුළුවන් දැන් ඒක කරන්න කිව්වා. ඔබට යමක්ද කරන්න පුළුවන් ඒ දේ කරන්න කිව්වා. එතකොට මේ ආලවක කියනවා පඤ්ඤන්තං සමන පුච්චිස්සාමි. මං ඔබෙන් ප්‍රශ්න අහනවා. ඔබෙන් දැන් මම ප්‍රශ්න අහනවා. සචේ මේන ව්‍යාකරිස්සසි. උත්තරේම දුන්න නැත්නම් ඔබ චිත්තං වාතේ කිවිස්සාමි. ඔබේ හදවත උමතු කරනවා කියනවා. ඒකේ යාට එච්චර බලයක් තියෙනවා මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හදවත උමතු කරන්න පුළුවන් එයාට. හදයන් වාතේ පාලිස්සාමි. හදවත පලන්න පුළුවන්. හදවත පලනවා කියනවා. හදවත පලන්න පුළුවන් කියන පාදේසුවා ගහෙත්වා පාරගංගායන් කිපිස්සාමේති. කකුල් දෙකෙන් අල්ලලා ගඟෙන් එතරට විසි කරනවා කියනවා. දැන් මේ කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට කියන්නේ මේ. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණක් බ්‍රහ්මණ සහිත ලෝකයේ අග්‍ර උත්තමයට මේ කියන්නේ ආලවක. බුදුරජාණන් වහන්සේ වදාලා නක්වහන්තං ආවසෝ පස්සාමි ආයස්මත. ඔබ මේ විදියට කතා කරාට මම දකින්නේ නැහැ කියනවා. සදේවකේ ලෝකයේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමනක් බ්‍රහ්මණියා පජාය සදේ මනුස්සාය. මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණක් බ්‍රහ්මණයන් සහිත ලෝකයේ යෝමේ චිත්තං වාකිපේය. මාගේ හදවත උමතු කරන්න පුළුවන් කෙනෙක් මේ සම්බුදු වැහින් මන් දකින්නේ නැහැ කියනවා. කොච්චර ආශ්චර්යද බලන්න. මේ දෙවියන් සහිත ලෝකේ බුදුරජාණන් වහන්සේක හදවත උමතු කරන්න පුළුවන් කෙනෙක් මුළු සක්වලේම නැහැ. කොහෙවත් නැහැ. ඒක භාගතුන් වහන්සේ බුදු නුවණින් අවබෝධ කරලා දේශනා කරන කොහෙවත් මන් දකින්නේ නැහැ කියනවා. බුදු වෙහෙන් හදයන් වාතේ පාලෙස් මාගේ හදවත පලන්න පුළුවන් කෙනෙක් මන් දකින්නේ නැහැ කියනවා. පාදේසුවා ගහෙත්වා පාරගංගාය කිපිස්සාමි. මේ මාගේ කකුල් දෙකෙන් අල්ලලා ගඟෙන් එතරට විසි කරන්න පුළුවන් කෙනෙක් මම දකින්නේ නැහැ කියනවා.
මම දකින්නේ නැහැ කියනවා. අපිචත්තං ආවසෝ පුච්චේ යදාකංකසීති. ඔබට යම් ගැටලුවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා දැන් අහන්න කිව්වා. එතකොට දැන් ආලෝකයේ බල බිඳිලා ඉවරයි. එතකොට ආලෝක දැන් මේ ප්‍රශ්න ටික අහනවනේ. අහනවා මේ කිංසූත විත්තං පුරිසස්ස සෙට්ටං. මේ පුරුෂයාගේ ශ්‍රේෂ්ඨ ධනෙ මොකද්ද කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. මේ සත්වයාගේ ශ්‍රේෂ්ඨ ධනෙ ශ්‍රද්ධාවයි කිව්වා. දැන් ආලෝකට මේ කියන්නේ පින්වත්නි ආලෝකයේ ගති ස්වභාවයේ කුමක්ද කියලා දැනගෙන ආලෝකට මේ වගේ පිළිතුරු දුන්නම ආලෝක පැහැදිලා දමණය වෙනවා කියලා දකින්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් දකින්නේ. ඒ දැකලා ඒ දසබල මත පිහිටලා ඒ නානාදි මුත්‍ති කත කියන දසබලයේ මත පිහිටලා භාගතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. බලන්න. එතකොට හරි ආශ්චර්ය දෙයක් මේ. එතකොට මේ හීන ගති උස් පහත් ගති දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. කිංසු හවේ සාදු තරන් රසානං ආලෝක අහනවා මොකද්ද මේ ලෝකයේ තියෙන ප්‍රණීත රසය? භාගතුන් වහන්සේ දේශනා කරන මේ ශ්‍රද්ධාව තමයි කියන ධනය. සද්දීද විත්තම් පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ආලෝක අහන මොකක් පුරුදු කරොත්ද සැප ලබන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කිරීමෙන් සැප ලබයි. ධර්මයේ පුරුදු කිරීමෙන් සැප ලබයි. ඊට පස්සේ අහනවා මේ කිංසු හවේ සාදු තරන් රසානං මේ ලෝකයේ ප්‍රණීත රසයන් අතර අග්‍ර මොකක්ද කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි කියනවා මේ සත්‍යං හවේ සාදු තරන් රසානං පරම සත්‍යයයි කියනවා ප්‍රණීත රසයන් අතර අග්‍ර. පරම ආර්ය සත්‍ය පරම සත්‍ය කියනවා ප්‍රණීත රසයන් අතර අග්‍ර. කතං ජීවින් ජීවිතමහ උසෙට්ටන්ති. ආලෝක අහනවා කොයි විදිහට ගත කරන ජීවිතේ ශ්‍රේෂ්ඨ වන්නේ කියනවා. පඤ්ඤා ජීවින් ජීවිතමහ උසෙට්ටන්ති. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතේ ශ්‍රේෂ්ඨයි කියනවා. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔන්න මේ විදිහට සංවාදය යනකොට මේ ආලෝක ටික හිතේ ප්‍රසාදය ඇති වෙනවා. බලන්න භාග්‍යතුන් වහන්සේගේ මේ ආශ්චර්ය සම්බුදු දස තථාගත බල බලන්න පුදුම සහගතයි. ආලෝක අහන කතංසු තරති යෝගං. මේ ඕගේ තරණය කරන්නේ කොහොමද කියන සසර ඕගේ කතංසු තරති යන්නවන්. මේ සසර සමුදුර තරණය කරන්නේ කොහොමද කියන ඊතර වෙන්නේ. කතංසු තරති යෝගං කතංසු තරති යන්නවන්. කතංසු දුක්ඛං අච්චේති කොහොමද කියන දුක ඉක්මවා යන්නේ. කතංසු පරිසුද්ධිති කොහොමද කියනවා පිරිසුදු වෙන්නේ. පිරිසුදු වෙන්නේ කොහොමද කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධාය තරති යෝගං. ආලවක මේ සසර ඕගය මේ කාමෝගේ භවෝගේ ditthi අවිජ්ජා ඕග තරණය කරන්න තියෙන ශ්‍රද්ධාවෙන් කියනවා. ශ්‍රද්ධාවේ පිහිටලා ධර්මයේ පුරුදු කිරීමෙන් තමයි ඒ ඕගේ තරණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සද්ධාය තරති යෝගං අප්‍රමාදේන අන්නවං. අප්‍රමාදයෙන් කියනවා සසර සමුදුර මේ සසර සමුදුරෙන් එතර වෙන්නේ. මේ සංසාරයෙන් එතර වෙන්න තියෙන අප්‍රමාදයෙන් කියනවා. අප්‍රමාදයෙන් කියනවා විරියේන දුක්ඛං අච්චේති. දුක ඉක්මවා යන්න තියෙන වීරියෙන් කියනවා. වීරියෙන් දුක ඉක්මවා යන්න තියෙන කියනවා පඤ්ඤාය පරිසුද්ධිති. ප්‍රඥාවෙන් කියනවා සත්වයා පිරිසුදු වෙන්නේ. ඔන්න දැන් ආලෝකයට ටික පැහැදීම ඇති වෙනවා. ආලෝක මේ නිකන් අහන්නේ ආලෝක යක්ෂයා නුවණින් විමසා මේ කාරණේ අහන්නේ. බලන්න නානාදි මුත්‍ති කත. ඒ කියන්නේ මේ සත්‍යයන්ගේ නානා ගති ස්වභාවයන් අවබෝධ කරගෙන ධර්මයේ දේශනා කරන ආකාරය හරිය පුදුමයි. දැන් බලන්න රෞද්‍ර ගතිය ඇති, බිහිසුණු ගතිය ඇති, වහා කිපෙන ගතිය ඇති ආලෝක හඳුනාගත්තේ කවුද? බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාගේ ගතිය මෙහිමයි. මෙයාව দমনය කළ යුත්තේ මෙහිමයි කියලා දන්නේ භාග්‍යතුන් වහන්සේ. හරි ආශ්චර්යයි. දස තථාගත බල බලන්න පුදුම සහගතයි. මේ වගේ දෙයක් මේ ලෝකේ කිසි කෙනෙකුට කරන්න බෑ. බුදු කෙනෙකුට විනා මේ වගේ ආශ්චර්ය දෙයක් කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. තුන් ලෝකෙම නෑ. ඊළඟට ආලෝක යක්ෂය අහනවා කතංසු ලබති පඤ්ඤා. ප්‍රඥාව ලබන්නේ කොහොමද? කතංසු වින්දතේ දනං. ධනෙ උපයන්නේ කොහොමද? කතංසු කිත්තිම් පප්පෝති. කීර්තිය ලබා ගන්නේ කොහොමද? කතම් මිත්තානි ගන්තති.
මිතුරන් ලබන්නේ කොහොමද කියනවා. අස්මා ලෝකා පරන් ලෝකං කතම් පෙච්චෙන සෝචති. මෙලොව ඉඳන් පරලෝ ගියාට පස්සේ ශෝක කරන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානපත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ. රහතන් වහන්සේලා අමා නිවනට පමුණවාලන ධර්මයේ දේශනා කරනවා කියනවා. ඒ ධර්මයේ හොඳට අහලා හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න කියනවා. ප්‍රසාදයේ ඇති කරගෙන ඒ ධර්මයේ නුවණින් විමසන කෙනාට ප්‍රඥාව ලබනවා කියනවා. නුවණින් විමසන කෙනාට ශ්‍රද්ධාව උපදවාගෙන ඒ ධර්මයේ නුවණින් විමසන කෙනාට ආර්ය ප්‍රඥාව ලැබෙනවා කියනවා යාට. ආන් බලන්න. එතකොට බලන්න බුදු කෙනෙක්ගේ මේ දෙන්න පිළිතුර ප්‍රඥාව ලබන්නේ එහෙමයි කියනවා. සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානපත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ පතිරූපකාරී දුරවා උට්ටාතා වින්දතේ දනං. බලන්න තමන්ට එන වගකීම් හොඳට උසුලන්න පුළුවන් නම් වගකීම් බාරගෙන ධෛර්යයෙන් යුතුව කටයුතු කරනවා නම් එයාට ධනෙ උපයන්න පුළුවන් කියනවා. එයාට ධනෙ උපයන්න කියනවා. වගකීම් බාරගෙන වගකීම් හොඳට බාරගෙන වීරියෙන් යුතුව කටයුතු කරන කෙනාට ධනෙ උපයන්න පුළුවන් කියනවා. සච්චේන කිත්තිම් පප්පෝති. ඕන්න බලන්න. එයාට කීර්තිය ලබන්න නම් සත්‍ය කියන්න ඕන කියනවා. සත්‍ය වචනේ කතා කරොත් එයාට කීර්තිය ලබන්න පුළුවන් කියනවා. එයා සත්‍ය කතා කරනවා නම් එයාගේ කීර්තිය පැතිරී යනවා. එයාගේ කීර්තිරාවේ පැතිරී යනවා කියනවා. දදම් මිත්තානි ගන්තති. ඔබට මිතුරන් ලබන්න ඕන නම් දන් දෙන්න කියනවා. පිරිස එකතු කරගෙන දන් දෙන්න කියනවා. එතකොට මිතුරන් ලබන්න පුළුවන් කියනවා. යස්සේතේ චතුරෝ ධම්මා සද්දස්ස ගරමේසිනෝ සච්චන් ධම්මෝ දිති චාගෝ සවේ පෙච්චන සෝචති. ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට මෙන්න මේ ධර්මයන් හතර තියෙනවා නම් මොකද්ද? සත්‍යයයි, ධර්මයයි, උත්සාහය, දැඩි වීරිය, උත්සාහයෙන් යුතුව පවත්වන වීරිය, දැඩි උත්සාහය, බලවත් උත්සාහය, ත්‍යාගය, අතහැරීම තියෙනවා නම් සත්‍ය, ඒ වගේම සත්‍ය තුල පිහිටලා කතා කරන එක, සත්‍ය තුල පිහිටලා ඉන්න එක, ධර්මයේ තුල පිහිටලා ඉන්න එක, ඒ වගේම බලවත් උත්සාහය, අතහැරීම, දන් දීම තියෙනවා නම් සවේ පෙච්චෙන සෝචති. එයා පරලෝ ගිහිල්ලා ශෝක වෙන්නේ නැහැ කියනවා. එයා මේ ධර්මයන් තියෙනවා නම් පරලෝ ජීවිතේ එයා ශෝක කරන්නේ නැහැ කියනවා. ඉංග අඤ්ඤේපි පුච්චස්සු පුතුසමනක් බ්‍රහ්මනේ යදි සච්චා දමා චාගා කන්තියා බිහිවන බිජ්ජති. අහනවා ආලවක, ඔබට මේ ගැන සැකයක් තියෙනවා නම් මේ ලෝකේ වෙන ශ්‍රමණක් බ්‍රහ්මරෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා අහන්න කියනවා යදි සච්චා සත්‍යයට වැඩි, දමා ඉන්ද්‍රිය දමනයට වැඩි, යදි සච්චා දමා ඡාගා ඒ වගේම අතහැරීමට වැඩි, කාන්තිය ඉවසීමට වැඩි උතුම් දෙයක් මේ ලෝකයේ තියෙනවද කියලා අහන්න කිව්වා. හරි පුදුමයි පින්වත්නි. ඒ විද්දී ආලෝක යක්ෂයා සෝතාපන්න වෙලා ඉවරයි. ඒ ආලෝක යක්ෂයා මගපල් ලැබලා ඉවරයි. අර බිහිසුණු ගති ඇති, රෞද්‍ර ගති තියෙන, දරුණු ගති ඇති, වහා කිපෙන ආලෝක යක්ෂයා මේ විද්දී සෝහන් වෙලා අවසන්. බලන්න බුදුරජාණන් වහන්සේගේ නානා දිමුත්තිකත දස බල ඥානෙ හිතා ගන්න බෑ. ඒ නානා ගති ස්වභාවයන් අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන විලාසයේ හිතා ගන්න බෑ. ඒක බුදු කෙනෙකුට විනා මේ ලෝක ධාතුවේ කාටවත් කරන්න බෑ පින්වත්නි. කාටවත් කරන්න බෑ. කොච්චර ආශ්චර්යද භාගතුන් වහන්සේ. අර බිහිසුණු ආලෝක යක්ෂයා දමණය වුණානේ. කොච්චර දමණය වුණාද කියන්නේ සතර අපායන් නිදහස් වුණා. සතර අපායන් සදාටම නිදහස් වුණානේ. මේ ආශ්චර්යයේදී මේ ලෝකේ වෙන කවුරුනම් කරන්නද? ඔබ ගොඩාක් හිතේ පහදින්න, පැහැදීම ඇති කරගන්න. අනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යයේ දස තථාගත බලයන්ට අපගේ নমස්කාරය වේවා කියලා ගොඩාක් සතුටු වෙන්න. හිතේ ප්‍රසාදය ඇති කරගන්න. එපමණකින්ම සුගතිය විවෘත වෙනවා. ධර්ම මාර්ගයේ විවෘත වෙනවා. එයාට බොහෝ කල උපකාර වෙයි ඒ චිත්ත ප්‍රසාදය. බලවත් පැහැදීම බලන්න. ආලෝක යක්ෂයා අහනවා වෙන කාගෙන් අහන්නද කියනවා. වෙන කවුරුගෙන් උපදෙස් ගන්නද කියනවා. වෙන ශ්‍රමණක් බ්‍රහ්මණවරුන්ගෙන් මං මොනා අහන්නද කියනවා. මම දැන් දැනගත්තා කියනවා. මම දැන් දැනගත්තා කියනවා. කතානු දානි පුච්චේයම් පුතුසමනක් බ්‍රහ්මණේ.
මං වෙන සමනක් බ්‍රහ්මණයන්ගෙන් කුමක් අහන්නද කියනවා. සෝහං අජ්ජ පජානාමි යෝ අත්තෝ සම්පරායිකෝ. මං අද දැනගත්තා කියනවා මෙලෝ පරලෝ යහපත පිණිස පවතින දේ කුමක්ද කියලා මං වටහා ගත්තා කියනවා. කුමක්ද කියලා වටහා ගත්තා කියනවා. ඕන් බලන්න. සෝහං අජ්ජ පජානාමි යත්ත දින්නම් මහප්පලං. මං දැනගත්තා කියනවා කාට දෙන දේද මහත්ඵල වෙන්නේ. කාට දෙන දේද මහත්ඵල වෙන්නේ. සෝහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සජ සුධම්මතන්ති. මේ භාගතුන් වහන්සේට වන්දනා කරමින් ඒ ධර්මයට සංඝරත්නයට වන්දනා කරමින් මේ බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්ය ස්වභාවය මං කියාගෙන යනවා කියනවා. ගමක් ගානේ කන්දක් ගානේ ඒ භාගතුන් වහන්සේ ගුණ කියාගෙන මම යනවා කියනවා. බලන්න භාගතුන් වහන්සේගේ ආශ්චර්ය නානාදි මුත්තිකත අවබෝධය. ඒ අවබෝධය මත පිහිටලා ආලෝකයක් සියට ධර්මයේ දේශනා කරා. බලන්න දමණය වුණා. සංසාරයෙන් සතර අපායෙන් නිදහස් වුණානේ. ඒ ආශ්චර්යයේ දේ බලන්න බුදුරජාණන් වහන්සේගේ දස තථාගත බල කොයිතරම් ආශ්චර්යද. ඒකනේ භාගතුන් වහන්සේ වදාළේ ආසබන්ටානම් පටිජානාති. භාගතුන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රතිඥා දෙනවා. පරිසාසු සීහනාදන් නැතති. පිරිස මැද්දේ සිංහනාද කරනවා. දැන් බලන්න මේ ආලෝකයක් යක්ෂය ඇතුලේ පිරිස මැද්දේ සිංහනාදයන් කරේ. සිංහනාදයක් කරේ බ්‍රහ්ම චක්කම් පවත්තේති. මේ ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරනවානේ. නිර්භයව භාග්‍යතුන් වහන්සේ නිර්භයව මේ ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරනවා. සිංහනාද කරනවා. අභීත සිංහනාද කරනවා. ඒ දස තථාගත බල මත පිහිටලා අපිට මේවා ඇසීම පවා දුර්ලභයි. ඇසීම පවා මේක දුර්ලභයි. ඉතින් අවබෝධයෙන් ප්‍රසාදය ඇති වුණොත් කොච්චර විපාක ලැබෙයිද බලන්න. කොච්චර විපාක ලැබෙයිද. අහන්න බලන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ මේ ආශ්චර්ය අවබෝධය මේවා උන්වහන්සේ මේ අවබෝධ නිකං ලබා ගත්තේ නෑ. සාරා සංඛ්‍ය කල්පලක්ෂය පෙරුම්දම් පුරලා අසීමිත කැපකිරීමකින් යුතුවයි ඒ ආශ්චර්ය සම්බුදු ගුණ උපදවාගෙන සම්බුදු බවට සාක්ෂාත් කළේ. ඉතින් ඒ නිසා බලන්න එවැනි බුදු කෙනෙක් ගැන අපි අද කතා කරන්නේ දස තථාගත බල නානාදි මුත්තිකත කියන අවබෝධය. සත්‍යයන්ගේ නානා ගති ස්වභාවයන් උස් පහත් ගති ස්වභාවයන් දැක උස් පහත් ගති ස්වභාවයන් මනාකොට අවබෝධ කරගත්තා කියන ඥානය අවබෝධය දස බලය නානාදි මුත්තිකත සත්‍යයන්ගේ ගති ස්වභාවයන් ඒ අයුරින්ම උන්වහන්සේ අවබෝධ කරා. අවබෝධ කළා උන්වහන්සේ ඒ අවබෝධයට අනුව ධර්මයේ දේශනා කරන්නේ. අවබෝධයට අනුව ධර්මයේ දේශනා කරන්නේ. බලන්න තව ලස්සන සිදුවීමක් තියෙනවා. ඔන්න බලන්න මේ භාග්‍යතුන් වහන්සේ එක්තරා කාලයක වැඩ හිටිය රජගහ නුවර කලන්දක නිවාපේ නම් වේලුවනේ. වේලුවනේ ඉන්නකොට ඒ කාලේ එක්තරා මේ භාරද්වාජ වංශයේ උපන් බ්‍රාහ්මණයෙක්ගේ බිරිඳක් හිටිය ධනංජානි. මේ ධනංජානි බැඹිනිය භාග්‍යතුන් වහන්සේ කිරී ධර්මයේ සංඝරත්නය කිරී බලවත් පැහැදීමකින් හිටියේ. බලවත් පැහැදීමකින්. ඉතින් ඇය මේ බඹුනාට භාරද්වාජ බඹුනාට මේ බත් අරන් යන වෙලාවේ කකුල පැටලිලා පය පැටලිලා වැටෙන්න ගියා. වැටෙන්න ගිය වෙලාවේ මේ ඇය තුන් වතාවක් ප්‍රීති වාක්‍ය කියලා මේ ප්‍රකාශ කරා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා තුන් පාරක් අර වැටෙන්න ගිය වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ගුණ වර්ණනා කර කර ගාථා ප්‍රකාශ කරා ප්‍රීතියෙන් උතු ධනංජානි බැඹිනිය. එතකොට මේ එහෙම කිව්වට පස්සේ මේ භාරද්වාජ බ්‍රාහ්මණයාට මේ ධනංජානි බැමිණියගේ ස්වාමියා මේ බ්‍රාහ්මණයාට කේන්ති ගියා. කේන්ති කියනකව වසලි මේ උඹ මෙතන ඉඳගෙන ওই මුඩු ශ්‍රමණයාගේ ගුණ වර්ණනා කරනවා. වසලි දැන් බලා ගනින්. මං ගිහිලා නුඹේ සාස්තුන් වහන්සේත් එක්ක වාද කරන හැටි බලා ගනින් කිව්වා. වාද කරන හැටි බලා ගනින් කිව්වා. දැන් මේ බැමිණියගේ මේ ස්වාමියා බ්‍රාහ්මණයා කියන්නේ මං නුඹේ සාසුන් වහන්සේත් එක්ක වාද කරන හැටි බලා ගනින් කිව්වා. එතකොට මේ ධනංජානි බැමිණිය කියන අචල ප්‍රසාදයෙන් යුතු ශ්‍රාවිකාවක්නේ කියනවා බ්‍රාහ්මණේ මම නම් දකින්නේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ තුල
ඒ බුදුරජාණන් වහන්සේත් එක්ක වාද ඉදිරිපත් කරලා උන්වහන්සේට වාද ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක් මම දකින්නේ නැහැ. උන්වහන්සේත් එක්ක වාද කරලා දෙනන්න පුළුවන් කෙනෙක් මම දකින්නේ නැහැ. හැබැයි ගිහිල්ලා ඔබ බලන්න කිව්වා. දැන් බලන්න අචල ප්‍රසාදයේ කොහොම ඇද්ද? දැන් බලන්න මේ ධනංජානි බැබිනිය අචල ප්‍රසාදයෙන් ඉන්න භාග්‍යතුන් වහන්සේ කෙරේ ධර්මයේ සංඝරත්නය කෙරේ. කොච්චර අචල ප්‍රසාදයේ මොනතරම් නිර්භය ප්‍රකාශයක්ද මේ ශ්‍රාවිකාවක් කියන්නේ. මම දකින්නේ නැහැ කියන දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණ සහිත ලෝකයේ බුදුරජාණන් වහන්සේට වාද ඉදිරිපත් කරලා දිනන්න පුළුවන් කෙනෙක් මම දකින්නේ නැහැ කියනවා. ඔබ ගිහිල්ලා බලන්න කියනවා. දැන් මේ බ්‍රාහ්මණය කේන්ති ගියා. නොසතුටු වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. දැන් භාග්‍යතුන් වහන්සේ දන්නවනේ මේ එන කෙනාගේ ස්වභාවය. මේ එන කෙනා මොන වගේ කෙනෙක්ද? මොන වගේ ගති ස්වභාවයෙන්ද? දැන් කිපෙන සුළු කෙනෙක් මේ එන්නේ. වහා ආවේග සුළු කෙනෙක් ඉන්නේ. වහා කේන්ති යන සුළු කෙනෙක් මේ එන්නේ මග ළඟට කියලා කවුද දන්නේ? බුදුරජාණන් වහන්සේ දන්නේ. ඒක දකින්නේ කොහොමද? නානා දිමුත්තිකත අවබෝධයෙන්. නානා ගති ස්වභාවයන් දකින්නේ. දැන් මේ බහරද්වාජ කේන්තියෙන් එනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දන්නවා මෙයාගේ ස්වභාවය, ගතිය. ඉතින් මේ ඇවිල්ලා දැන් භාග්‍යවතුන් වහන්සේත් එක්ක පිළිසඳරේ කතා බහේ යෙදලා පැත්තකින් වාඩි වෙලා මේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම ගාතාවක් කියන මේ බහරද්වාජ බ්‍රාහ්මණයා කුමක් නැති කළාම සනීපිර නින්ද යන්නේ කියනවා. දැන් මෙයා ක්‍රෝධයෙන් ඉන්නේ. මෙයා ක්‍රෝධයෙන් ඉන්නේ. කුමක් නැති කළාම සනීපිර නින්ද යන්නේ කියනවා. කුමක් නැති කළාමද ශෝක නොකර ඉන්නේ. ඊළඟට මේ බ්‍රාහ්මණයා අහනවා පින්වත් ගෞතමයන් වහන්සේ කවරනම් එකම එක දෙයක් නැසීම ගැනද සතුටු වන්නේ කියලා ඇහුවා. දැන් බුදුරජාණන් වහන්සේ ලස්සන පිළිතුරක් දෙනවා මේ බ්‍රාහ්මණයාට. බ්‍රාහ්මණය ක්‍රෝධේ නැති කළාමයි කියන සනීපිර නින්ද යන්නේ. දැන් මේ ආවේ ක්‍රෝධයෙන්. ක්‍රෝධයෙන් යුතුව මේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක වාද කරන්න ආපු කෙනාට භාග්‍යවතුන් වහන්සේ උත්තරයක් දෙනවා ක්‍රෝධේ නැති කරාම සනීපිර නින්දයයි. සනීපිට නින්දයයි. ඒක බලන්න මෙයාගේ ආවේගශීලී ස්වභාවය දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. කිපෙන සිළු ස්වභාවය දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ මෙයාගේ ගති ලක්ෂණේ. ඊට අනුව භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. ක්‍රෝධේ නැති කළාමයි කියනවා ශෝක නැති වෙලා යන්නේ. ශෝකේ නැති කරන්න තියෙන ක්‍රෝධේ නැති කරාම කියනවා. බමුණ විස මුල් තියෙන පරිගැනීම නම් වූ මිහිරි අග ඇති ක්‍රෝධේ නැසීම ගැනයි ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන්න කියනවා. හරි පුදුමයි පින්වත්නි. මහා ආවේගයෙන් මහා මේ කිපෙන සුළු ස්වභාවයෙන් ආපු මේ බහරද්වාජ බ්‍රාහ්මණයාට ඒ කාරණේ වැටහුණානේ. ඒක ආශ්චර්ය දෙයක්. ආවේ ආවේගයෙන්. ආවේගශීලීව භාග්‍යවතුන් වහන්සේ වාද කරන්න ආවේ. බුදුරජාණන් වහන්සේ ලස්සනට උත්තර දුන්නා. එපමණකින්ම පැහැදිලා ගියානේ. හරි පුදුමයි භාග්‍යවතුන් වහන්සේගේ දස තථාගත බල. පුදුම සහගතයි. මේ වගේ දෙයක් කාටද කරන්න පුළුවන් වෙන්නේ? සාමාන්‍ය කෙනෙකුට කරන්න තියා හිතන්නවත් පුළුවන්ද? කිසිම දෙවියෙකුට, කිසිම මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුට වෙන කිසි කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න බෑ. මේ වගේ ආශ්චර්ය පරිවර්තනයක් මිනිස්සෙගේ ජීවිතය තුළ කොච්චරද කියන්නේ? පින්වත් ගෞතමයන් වහන්සේ හරි මනහරයි. පින්වත් ගෞතමයන් වහන්සේ හරි මනහරයි කියනවා. හරියට යටිකුරු වෙච්ච දෙයක් උඩහතට හැරෙව්වා වගේ කියනවා. හරියට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ මම්මුලා වූ කෙනෙකුට මඟ පෙන්නවා වගේ කියනවා. ඇස් ඇති උදවියට රූප දකින්නට අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ භාගතුන් වහන්සේ මේ නොඑක ආකාරයෙන් ධර්මයේ දේශනා කරා කියනවා. මමත් ගෞතමයන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සංඝරත්නයේ සරණ යනවා දිවි හිමියෙන්. ඊට පස්සේ කියනවා භාගතුන් වහන්සේගේ සමීපයේ මට පැවිද්ද ලැබේවා, උපසම්පදාව ලැබේවා කියලා. අනේ උපසම්පදාව පැවිද්ද ලැබෙනවා නම් කොයිතරම් මට හොඳයිද කියලා පැවිද්ද ඉල්ලුවා. හරි පුදුමයි. දැන් බලන්න මේ භාගතුන් වහන්සේත් එක්ක වාද කරන්න ආපු කෙනා, ගැටිලා වාද කරන්න ආපු කෙනා භාගතුන් වහන්සේ එක ගාථාවයි වදාරව්වේ. අනේ භාගතුන් වහන්සේගේ ශාසනය පැවිදීම මට කොයිතරම් උතුම්ද කියලා පැවිදීම ඉල්ලුවා. ඉතින් පින්වත්නි බලන්න මේ ආපු කෙනාගේ ඇතිවෙච්ච පරිවර්තනේ කාටද මේක කරන්න පුළුවන් වෙන්නේ? බුදු කෙනෙකුට විනා දැන් භාගතුන් වහන්සේට බැනලා යන්න ආපු කෙනා අවසානට ඇති වුණේ මොකද්ද? භාගතුන් වහන්සේ කෙරේ පැහැදිලා පැවිදි වෙන්න හිතුණා. ඉතින් භාගතුන් වහන්සේ ළඟ පැවිදි වුණා. සුළු කලකින් පින්වත්නි අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වුණා. බලන්න මේ බහරද්වාජයන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා සුළු කලකින්.
මේ දස තථාගත බලනම් හරිය පුදුමයි. නානාදි මුත්තිකත කියන ඥානය තමයි සත්වයන්ගේ නානා ගති ස්වභාවයන් උස් පහත් ගති ස්වභාවයන් මනාවකට අවබෝධ කරේ භාග්‍යතුන් වහන්සේට. ඉතින් ඒ නිසා පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේගේ නානාදි මුත්තිකත දස බල ඥානයට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ සතුට සිතින් මේ පින් අනුමෝදන් වේවා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. මේ පරලෝකීය දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උදව් උපකාර කරපු දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. 7 වන උපන්දිනයේ සමරන නිලෝසා දියණියට, 9 වන උපන්දිනයේ සමරන මයුනී දියණිය සහ 73 වන මේ පසුවන ස්වාම පුරුෂයාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඒ සෑම සියලු දෙනාට මේ උදාාර පුණ්‍ය ධර්මයන් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝවාසී සෑම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභව බලයෙන් ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඒ සෑම දිනාටත් මේ සීල පුණ්‍ය ධර්මයන් ගෞතම බුද්ධ ශාසනය තුලදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. දායකත්වයේ දරුවෝ පින්නතුන්ට උදව් උපකාර කරපු සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා අසපුවාසී රටවාසී ලෝවාසී සිල්ගුණ දම්පුරන සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക දරු දැරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ටත් මේ උදාාර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දින බුදු ගුණෙන් සිත් සැනසේවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් රම්‍යා මහත්මිය ඇතුළු පවුලේ සෑම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා, චිරජීවනයේ ලබත්වා. ගෞතම බුද්ධ ශාසනයේ සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් ඒ සෑම සියලු දෙනාටම එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. බුදු ගුණේ සිත් සැනසේවා සදහම් දේශනාව නරඹන ශ්‍රවණය කරන මේ පින්න සෑම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ උදාාර පුණ්‍ය ධර්මයන් ඔබ සෑම සියලු දෙනාටත් සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.